හරි පුතා ඊළඟට දැන් අපි කතා කරන්න යන්නේ නර්සිං. අපි ඉස්සෙල්ලා කතා කළා health promotion, ඊට පස්සේ applied sciences, biological sciences, ඔය ඊට පස්සේ agriculture පැත්ත, ඒ වගේම medicine පැත්ත. හරි නර්සිං වල ඔයගොල්ලෝ දන්නවා පුතා normally private sector එකේ ඒ වගේම government sector එකේ hospitals වල තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ රෝහල් වල තමයි බොහෝ වෙලාවට වැඩ කරන්න තියෙන්නේ. එතෙන්දිත් අර ඔයගොල්ලන්ගේ හැකියාව මත වෙනසක් වෙනවා කියන්නේ මෙහෙමයි. ඔයගොල්ලන්ට නර්සිං වලත් පුතා තියෙනවා අධ්‍යයන. ඒ අධ්‍යයනයන් වලටත් ඒ වගේම පිටරටත් නර්සිං වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. පිටරටවල UK වල වගේ ගිහිල්ලා මාස්ටර්ස් එහෙම කරගන්නත් පුළුවන්. එහෙම කළාම ලැබෙන සැලරි ස්කේල්ස් ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. එතකොට ඔයාගත්තොත් එහෙම මේක ඔයාට කැමතිද කියලා ඒකට උත්තරේ තමයි පුතා දෙන්න පුළුවන්. දැන් ඔය තියෙන නර්ස් ප්‍රැක්ටිසනර්, නර්ස් මිඩ්වයිෆ් ඔහොම වෙනස් වෙනවා. නමුත් ලංකාවේ එහෙම ලොකු වෙනසක් නැහැ. මිඩ්වයිෆ් එමන ඔයත් අහලා ඇති. එතකොට ඔයා මේක තෝරගන්නවද කියන එක තීරණය වෙන්නේ ඔයා හෙල්ත් සෙක්ටර් එකත් එක්ක වැඩ කරන්න කැමති නම්. ඔයා සෞඛ්‍යත් එක්ක ඒ කියන්නේ මේකේ නර්සිං කරලා ඉවර වෙලා නර්සිං වලට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වෘත්තියකට යන්න තියෙන ඉඩ හරි අඩුයි. දැන් මම ඇග්‍රි වලදී කිව්වා ඒගොල්ලන්ට කෙලින් මැනේජර් පැත්තකට යන්න පුළුවන් කියලා. ඒ වගේම මේ බයෝ සයන්ස් කරන අයට යන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බයෝ සයන්ස් කරන අයට ඒකේ කෙමිස්ට්‍රි ඉගෙන ගත්තට කෙමිස්ට්‍රිකල් ලෙවල් එකකට MSc වල වෙන්නම පැති වලට ගියා. ඒක සාමාන්‍ය නර්සිං කරන කෙනෙක්ට එහෙම පුතා වෙනම පැති වලට යවෙන්න තියෙන ඉඩ අඩුයි ඒගොල්ලෝ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. හැබැයි ඉතින් නර්සිං වල හොඳ වැටුපක් සාමාන්‍යයෙන් හොඳ වැටුපක් ගෙවනවා. සාමාන්‍යයෙන් හොඳ වැටුපක්. හරිද? සාමාන්‍යයෙන් හොඳ වැටුපක්. ෆාමසි. හරි ෆාමසි එක ගත්තොත් පුතා මේක නම් තමන්ගේ දැනුම අනුව පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක තමන්ට හොඳ විදිහට දියුණු කරගන්නත් පුළුවන් මම කියන්නම්. දැන් ෆාමසිස්ට් කෙනෙක් වගේ ගත්තාම ඒ කියන්නේ ෆාමසි ඩිග්‍රියක් කළාම ඔයා පුතා දන්නවා ඔයාට ලයිසන්ස්ඩ් ඒ කියන්නේ ලයිසන් එකක් තියෙන ෆාමසිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාට ෆාමසියක හිමිකාරීත්වය ගන්න පුළුවන්. එතකොට ඔයා කියන්න පුළුවන් දැන් ෆාමසියක් ගන්න හදන්න සල්ලි නැහැනේ. ඔව් මුලින් වැඩ කරන ගම ඒ විදිහට. එහෙම නැත්නම් ඔයාගේ යටතේ ෆාමසි ජාලාවක් වුණත් පවත්වා ගන්න පුළුවන්. මේ එකක්. හැබැයි ඊට අමතරව ක්ලිනිකල් රිසර්ච් කියලා තියෙනවා පුතා. සායනික විවිධ පරීක්ෂණ. මේවටත් ෆාමසි ඩිග්‍රියක් තියෙන අයට යන්න පුළුවන්. ඒ වගේම තමයි පුතා තව එකක් ගත්තොත් එහෙම දැන් ඔය මේගොල්ලන්ගේ ලොකුම දේ ඒ කියන්නේ ෆාමසිස්ට් කෙනෙක් දෙන්නේ පුතා මෙඩිසින්ස් ඩිස්පෙන්ස් කරන. ඒක අපි ගත්තොත් එහෙම මෙඩිසින්ස් මිනිසුන්ගේ දැන් තියෙන ડોක්ටර් එවන ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් එක බලලා ඉවරලා මෙඩිසින්ස් දෙන්න. ඒ කියන්නේ බෙහෙත් හරියට බලලා දෙන එක තමයි ෆාමසිස්ට් කෙනෙක්ගේ ප්‍රධාන වගකීම විදිහට ලෝකෙ දකින්නේ. එතකොට ඒක කරන ඔයාට ඕන්නම් පුළුවන් දැන් ගෙවල් වල මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලෝකෙම සමහරවිට ડોක්ටර් කෙනෙක් දැන් දුන්නට පස්සේ බෙහෙත් සමහරවිට එක්ක ඒ බ්‍රෑන්ඩ් එක නැතුව වෙන එකක් කියලා දෙනවා. ඊට පස්සේ දුන්නට බෙහෙත් සමහරවිට ෂුවර් නෑ ඒ දීපු බ්‍රෑන්ඩ් එක හරියද අරව මේවා. ඔව් පුතා ඔයාට මේක ඕන්න ඔන්ලයින් විදිහකට හදලා ඔයාගේ තියෙන දැනුමෙන් ඔයාට ඒවා රීඩ් කරලා යම් ගාණක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ඒගොල්ලන්ට තව උදව් කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒවත් අපි කියලා දෙන්නම්. ඒක ඉනෝවේටිව් පැත්තක්. අලුත් විදිහට හිතලා යන්න පුළුවන්. එතකොට ෆාමසිස්ට් කෙනෙක් වෙලා ඔයාට නතර වෙන්න පුළුවන් නිකන් සාමාන්‍ය තත්වයට තියෙන ලයිසන්ස් ෆාමසියක්, ඒ කියන්නේ ලයිසන්ස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට ලයිසන් එකක් තියෙන කෙනෙක් විදිහට නැත්නම් ක්ලිනිකල් රිසර්ච් ඒ පැත්තට යන්න පුළුවන්. රජයේ ජොබ් වලටත් යන්න පුළුවන් ෆාමසිස්ට් කෙනෙක් විදිහට ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව බයෝ කෙමිස්ට් කෙනෙක්, බයෝ ෆිසික්ස් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක වෙන හැටි කියන්නම්. ඒක දිගට යන කතාවක්. ඔයගලන්ට ඒව ඉගෙන ගන්න පුළුවන් වෙන හින්දා. ඊට පස්සේ මෙඩිකල් ලැබොරටරි සයන්සස්. මේකට අපි කියනවා සාමාන්‍යයෙන් MLS කියලා. පුතා සාමාන්‍යයෙන් ඉතින් මේක ගත්තාම කෙලින්ම වාට යන්න වෙන්නේ මෙඩිකල් ලැබොරටරි සයන්සස් ගත්තාම ලැබ් එක තමයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් බයෝ මෙඩිකල් සයන්සස් උයි BMS MLS ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව එකක් තමයි බයෝ මෙඩිකල් සයන්සස් කියලාත් එකක් තියෙනවානේ. එතකොට මේ MLS එක ගවර්න්මන්ට් එකෙන් ඔෆර් කරනවා. මේවා ඕගොල්ලන්ට ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ඔෆර් වෙනවා. හරි. එතකොට මේ MLS ගත්තත් BMS ගත්තත් සාමාන්‍යයෙන් පුතා ලංකාවේදී මුලින්ම සැලරි ස්කේල්ස් ගත්තොත් එහෙම ලොකු සැලරි වලට ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ට ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් කියන්නේ ග්‍රැජුවේට් වෙච්ච ගමන් එළියට එන්න ගමන් උපාධිය අරගෙන ලොකු පඩියක් හම්බෙන්නේ නැහැ. ඒක ඇත්ත. මම ඒක ප්‍රොමිස් වෙලා කියන්නම්. මේ BMS වගේ ගත්තාම MLS ගත්තත් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ට මුලින්ම අවුට් වෙන කෙනෙක්ට නම් ලොකු පඩියක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි හොඳට අහගන්නකෝ. මේ MLS වල එක දෙයක් තමයි තමන්ටම කියලා ඕනනම් ඔයාලට පුළුවන් පුතා ඔය වෛද්‍ය රසායනාගාරයක් වගේ එකක් දාගන්න.
හැබැයි ප්‍රශ්නේ තියෙනවා වෛද්‍ය රසායනාගාරයක තියෙන බඩුවල මිල ටිකක් ඉහළ වෙනවා. මම ඇත්තම කතා කරන්නේ ටිකක් නෙමෙයි ලක්ෂ ගාණක් වෙනවා. එතකොට ඒ වගේ එකක් ගත්තට වැඩකුත් නැහැ. මිනිස්සු හැම වෙලේම යන්න බලන්නේ සාමාන්‍යයෙන් ලොකු නම තියෙන ඒවට. අන්න ඒ වගේ හේතු හින්දා MLS එකක් ගත්තහම ලංකාව වගේ රටක MLS ඩිග්‍රී එකකින් යන්න පුළුවන් ගවර්න්මන්ට් සෙක්ටර් එකට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට වේතන ගෙවන්නේ තර කරන පරීක්ෂණ මට්ටමත් එක්ක පරීක්ෂණ ගණනත් එක්ක බොහෝ විට සමහරවිට මාස ඒක වෙනස් වෙනවා. BMS මේ දෙකේම පුතා ගවර්න්මන්ට් සෙක්ටර් එකේ තියෙනවා. ගවර්න්මන්ට් සෙක්ටර් එකේ තියෙනවා. මේකේ මේ උගන්වන ඒවා තියෙනවා මොලිකියුලර් බයොලොජි, ඇනටොමි මේ ඔක්කොම උගන්වනවා. හරිද? මොලිකියුලර් බයොලොජි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මොනවද මේ කියන්නේ ඇනටොමි කියන්නේ ඔය දන්නවනේ වගේ ඒ කියන්නේ පුතා සිංහලෙන් ගත්තොත් එහෙම දැන් ජීව විද්‍යාවේ විවිධ කොටස් ඊට පස්සේ අපි ගත්තොත් ඇනටොමි කියන්නේ අපි ගත්තොත් ශරීරය සම්බන්ධ ඒ දේවල් සම්පූර්ණයෙන්ම මේවා ඉගෙනීම් කරනවා. හැබැයි මේක ස්පෙෂලායිස් කරන්න පුළුවන් මේ BMS උනත් MLS උනත්. හිතන්නකෝ මේ BMS එක ගන්නකොම BMS එකේ ඩිග්‍රී එක ගත්තාම කොහෙන් ගත්තත් 4 year ඩිග්‍රියක් ගන්න පුළුවන් නම් හොඳයි. අවුරුදු 4ක ඩිග්‍රියක්. අවුරුදු 4ක ඩිග්‍රියක් අරගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් 4 year ඩිග්‍රියක් අරගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් කෙලින්ම ඇප්ලයි කරන්න PhD එකකට. එහෙම නැති වුණොත් හරිද? එහෙම නැති වුණොත් ක්‍රෙඩිට් ගාන තිබ්බට ඩිග්‍රී අවුරුදු 4ක් නොවුනොත් ප්‍රශ්නයක් තියෙනවා MSc එකක් කරලා PhD එකක් කරන්න වෙනවා. හැබැයි මේ කරන MSc එක වැරදිලා හරි 4 year කරලා වුණොත් නෑ. අපි හිතන්නේ 4 year නෙමෙයි 3 year එකක් හරි මොකක් හරි කරලා 3 year එකක් කරනවා නම් BMS සමහර තැන්වල 3 year තියෙනවා. හරිද? 3 year එකක් කරලා හිතන්නකෝ නැත්තම් කමක් නැහැ. ඔයා හිතන්නකෝ ඉස්සරහට ඉගෙන ගන්නවා කියලා. දැන් MLS හරි කමක් නැහැ BMS හරි කමක් නැහැ මොලිකියුලර් පැත්තෙන් ස්පෙෂලායිස්ඩ් වෙලා ඉන්න කෙනෙක් ඉස්සරහට ඉගෙන ගන්නවා කියලා. එයාට නිකන් MSc එකක් ගන්නවා නම් නැත්තම් එයාට පුළුවන් මේ ඇප්ලයිඩ් සයන්සස් පැත්තෙන් ගන්න එක. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මේ MLS එවෙන් තව මොනවද යන්න පුළුවන්? සාමාන්‍යයෙන් MLS එකකින් තව උපාධියක් එක්ක එහෙම වෙනවා. PhD එකක් එක්ක එහෙම වෙනවා නම් ඔයාට හෙඩ් කෙනෙක් විදිහට ලොකු ලැබ් එකක් වුණත් වැඩ කරන්න පුළුවන්. මේ මම කතා කරන්නේ නිකන් ලැබ් වල නෙමෙයි. යුනිවර්සිටි එක පාලනය සම්බන්ධව ඔයාට යන්න පුළුවන්. ඊටත් අමතරව තව මොනවද යන්න පුළුවන්? ඔව්. ඊට අමතරව පුතා අපි ගත්තොත් එහෙම මේවට අදාළ දැන් මේ BMS කරන කෙනෙක්ට නම් MSc පවා කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඒ MSc එකක් කරගත්තාමත් ඕගොල්ලන්ට තව අර වටිනාකම වැඩි වෙනවා සහ මේකේ අවුට් වෙනකොට ජොබ් තියෙනවා. අවුට් වෙනකොට ජොබ් තියෙනවා. ජොබ් නෑ නෙමෙයි. ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එතකොට කතාව MLS එක ගත්තත් BMS එක ගත්තත් බයෝමෙඩිකල් සයන්සස් ගත්තත් එහෙම නැත්නම් මෙඩිකල් ලැබොරටරි සයන්සස් ගත්තත් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මුලින් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ට පොඩ්ඩක් සැලරි අඩුයි. හැබැයි එතනින් එහාට යනවා සැලරි. ඒක මම එහෙම ප්‍රශ්නයක් නෑ සැලරි වැඩි වෙනවා. ඊට අමතරව හයර් ස්ටඩීස් කරන්න පුළුවන්. ඉහළට ඉගෙන ගන්න පුළුවන්. සහ ලංකාව වගේ රටක මේවා තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි ඔය කරන පැතිවල ජෙනටික්ස් වලින් ඒවා දැන් මෙතන මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කරෙන්නේ නැහැනේ. රිසර්ච් කරෙන්නේ නැහැනේ අපේ වගේ රටක. එතකොට මේ රිසර්ච් නොකරන නිසා මේවා ගොඩක් වෙලාවට ලොකු මුදල් ඒ කියන්නේ ලොකු වැටුප් හිමි වෙන්නේ නැහැ. ඇත්තටම මේගොල්ලන්ව රිසර්ච් කරන්න තමයි පාවිච්චි කරන්න හොඳම කට්ටිය. ඉස්සරහට එක එක රිසර්ච් කරන්න මේගොල්ලෝ හුඟක් වටිනවා. ඒක ඉතින් පිටරට ගිහිල්ලා ඉවරලා තමයි කරන්න වෙන්නේ. ලංකාවේ ගොඩක් අඩුවෙන් තමයි මේවා රිසර්ච් කරන්නේ. රිසර්ච් කරනවා නම් රිසර්ච් එකක් කරන්න බලාගෙන පිටරටකට යන්න බලාගෙන ඉන්නවනම් මේ ඩිග්‍රී කලාට කිසි පාඩුවක් නැහැ. අවුරුදු 4කට හරියට කරගන්න පිටරට යන්න පුළුවන්. PhD එකක් කරන්න පුළුවන්. MSc උනත් කරන්න පුළුවන්. MSc කොහොමද? ඒ කියන්නේ MSc කොහොමද පුළුවන්? PhD උනත් කරන්න පුළුවන්. PhD කරලා ඉවර වෙලා හොඳ තැනකට යන්නත් පුළුවන්. ඒ වගේම පිටරටකට ගියොත් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කෙනෙක් විදිහට රිසර්ච් කරන කෙනෙක් විදිහට පරීක්ෂණ කරන කෙනෙක් විදිහට තමයි මේගොල්ලෝ ගොඩාක් වෙලාවට ලෝකේ පෙනී ඉන්නේ. හරි අපි ඊළඟට යමු. හරි රේඩියෝග්‍රැෆි හරි තව දේවල් ටිකක් දැන් මේ රේඩියෝග්‍රැෆි වල මම කියන්නම්. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේකට බයයි. මම මේක දන්නවා සාමාන්‍යයෙන් හුඟක් අය මේකට බය වෘත්තියක්. නමුත් අපි දන්නවා මේ කාලයක් යත්ම පුතා මේ සාමාන්‍යයෙන් මේගොල්ලෝ හුඟක් අය එහෙම ප්‍රශ්න වෙන අය නෙමෙයි. ඒ කියන්නේ අපි ගත්තොත් හුඟක් කල් ඒගොල්ලන්ගේ ආයු අපේක්ෂාව තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. හරිද? එහෙම ලොකු බයක් ඇති කරගන්න එපා.
නමුත් ඔයා හොයලා බලලා යන එකකට යන්න මම මෙතන කතා කරන්නේ ඒකේ තියෙන මේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලයිෆ් ඒ කියන්නේ ලයිෆ් ස්පෑන් එක්ස්පෙක්ටන්සි එක නෙමෙයි. ඒ කියන්නේ අපි ගත්තොත් ආයු අපේක්ෂා ආරාමය නෙමෙයි මම කතා කරන්නේ කරන්න තියෙන දේ ඒ සම්බන්ධව. එතකොට අපි ගත්තොත් පුතා ඒගොල්ලන්ට පුතා මට මතක විදිහට X-rays ඊට පස්සේ CT scans තව ඉතින් ඔය තියෙනවා පුතා ඕගොල්ලෝ දන්නවා ඇති MRI කියලා. ඔව් පුතා MRI ඔව් අනිවාර්යයෙන්ම පුතා මෙන්න මේ MRI එහෙම නැත්නම් අපි කියන පුතා මට මතක විදිහට magnetic resonance imaging scans මෙන්න මේවා සාමාන්‍යයෙන් කරන්නේ ඕනෑම රෝහලක රේඩියෝග්‍රැෆර් කෙනෙක්. එතකොට ඕගොල්ලෝ දන්නවනේ දැන් ප්‍රයිවට් ඒවා ගන්නකො ප්‍රයිවට් කොහේ හරි අලුතෙන් හොස්පිටල් එකක් හරි එහෙම නැත්නම් පොඩි මෙඩිකල් සෙන්ටර් එකක් හරි දැම්මොත් X-ray ගන්නවා CT ගන්නවා. එතකොට ඔය රේඩියෝග්‍රැෆර් කෙනෙක්ට ඇවිල්ලා ඉවර වෙලා එතන ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. කියන්නේ ප්‍රයිවට් වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඕවර්සීස් කන්ට්‍රීස් වල පිටරටවල මේවට හොඳ තැනක් තියෙනවා. එහෙම නැත්තේ නේ. එතකොට මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔය සියලුම දේවල් උගන්වන්නේ අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසි මීඩියම් වලින් එතන හරියට ඉගෙන ගත්තොත් එතනින් එහාට යන්න පුළුවන්. සහ මේගොල්ලන්ට මේ මම උගන්වන විෂයන් වල කිව්වොත් එහෙම දැන් ඩිප්ලෝමා එකට වඩා සාමාන්‍යයෙන් ඩිග්‍රියක් කළාම අර වැටුප් තලේ වැඩි ගවර්න්මන්ට් එකේ යනකොට. වැටුප් තලේ වෙනසක් තියෙනවා. මොකද රේඩියෝග්‍රැෆර් ඩිප්ලෝමා එකකුයි ඩිග්‍රී එකකුයි දෙකක් එනවා. මම කියන්නේ වැටුප් තලේ දැනට වැඩිද කියන එක මම දන්නේ නැහැ ලංකාවේ ඇතුලේ. මම මේ කතා කරන්නේ අපි ගත්තොත් එහෙම ඕවර්සීස් කන්ට්‍රීස් වල තියෙන දේත් එක්ක හරිද? ලෝකෙත් එක්ක කතා කරන්නේ. ඊට පස්සේ බලන්නකො මේක හරි වටිනවා. මේක ඒ කියන්නේ මේක වටිනවා කියන්නේ ඕගොල්ලන්ට පුතා ලොකු වටිනාකමක් හදාගන්න පුළුවන් මේක හරහා. සහ ඕගොල්ලන්ට තව දෙයක් කියන්න මේ ෆිසික්ස් ඒ වගේම බයොලොජි මේ කොටසත් ඇතුලේ උගන්වනවා මේක ඇතුලේ. ඒ දැනුවත් ලැබෙනවා. මේකෙත් සාමාන්‍යයෙන් GPA එකක් ගණනය වෙනවා. අනිත් ඩිග්‍රී වලට වගේම තමයි මේ වෙනුත් ඉස්සරහට ඉගෙන ගන්නත් පුළුවන්. සාමාන්‍ය මේවත් ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. හරි. ෆිසියෝതെරපි තව එකක් තියෙනවා. නැද්ද ඒක? ඔකියුපේෂනල් තෙරපි. මේ දෙකක් පැහැදිලිව දෙකක්. ෆිසියෝതെරපි කෙනෙකුයි අපි ගත්තොත් එහෙම ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙක් කියන්නේ දෙන්නේ. හැබැයි කරන්න තියෙන දේවල් ගත්තොත් එහෙම එකම වගේ දේවල්. මම කියන එක තේරෙනවා ඇති. කරන්න තියෙන දේවල් ගත්තොත් එකම වගේ දේවල්. හැබැයි අපි ගත්තොත් මේ ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙකුයි ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ වෙනස ගත්තොත් මම කියන ඉස්සෙල්ලාම ඔකියුපේෂන් තෙරපිස්ට් කෙනෙක්. දැන් ඔය ඔකියුපේෂන් එක කෙනා ගත්තොත් එහෙම පුතා එයා කරන්නේ ඩේලි ටාස්ක් අපි කරන්නේ. මොනවද පුතා ඩේලි ටාස්ක් කියන්නේ? දැන් කන එක නේද? ඊට පස්සේ ඇඳුම් අඳින එක. ඇවිදින එක. මේවා අපි ඩේලි ටාස්ක්. පොඩ්ඩක් එහා මෙහා ඇවිදින එක. මෙන්න මේවා කරන්න අපිට අපහසුතාවක් આવොත් හිතන්නකෝ අංශභාග රෝගය වගේ දේවල්. ඒ වගේ එහෙම අපහසුතා එනවනම් ඩේලි ටාස්ක් වලට අපේ එදිනදා ජීවිතේ කරගෙන යන ඒවට අපහසුතා එනවනම් අන්න ඒ වගේ වෙලාවලට ඒගොල්ලන්ට ඒවෙන් ගොඩ එන්න උදව් කරන එක තමයි ඔකියුපේෂන් තෙරපිස්ට් කෙනෙක්ගේ වැඩේ වෙන්නේ. ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගත්තොත් එහෙම දැන් මම මේක උදාහරණයකින් පෙන්නන්නම්. ෆිසියෝതെරපිස්ට් එක සාමාන්‍යයෙන් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් පුතා ඔයාව එයත් කරන්නේ යථා තත්ත්වයටපත් කරන එක තමයි සාමාන්‍යයෙන්. නමුත් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කරන්නේ හිතන්නකෝ ඔයා කොහේ හරි තැනක් රිදෙනවා. එහෙම ලොකු පේන් එකක්. ඒ වගේ දෙයක් එනවනම් අන්න ඒක එක්සර්සයිසස් වලින් සනීප කරන එක, ඒක ශක්තිමත් කරන එක, අන්න ඒ වගේ දේවල්. හිතන්නකෝ මාංශපේශි පෙරලීම, එතකොට මාංශපේශි වලට වෙන හානි, අන්න ඒ වගේ දේවල් හදාගන්න එක තමයි ෆිසියෝതെරපිස්ට් කෙනෙක් කරන්නේ. මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ඕගොල්ලෝ දන්නවා ඇති ආතරයිටිස් වගේ හැදුනට පස්සේ දනිස්ස ගෙවෙනවා කියලා එකක් වෙනවනේ. අර අතන අපි ගත්තොත් එහෙම ඇතුලේ තියෙන දුෂ්‍රාවී තලරය. ඒ අර විස්කොසින් ඒ කියන්නේ අපේ දනිස්සේ කාටිලේජ් කියලා දෙයක් තියෙනවනේ. ඔව් පුතා මෙන්න මේ කාටිලේජ් ගෙවුනට පස්සේ දනිස් එකිනෙකට වැදිලා ඒ කටු කැඩිලා ගිහිල්ලා දනිස් වල ලොකු හානියක් වෙනවා. මෙන්න මෙහෙම හානියක් වුණාට පස්සේ ඒකට දනිස් වලට අපි ගත්තොත් එහෙම හොස්පිටල් වල එක එක දේවල් කරනවා. දැන් මෙහෙන්දට ජෙල් එකක් ගහලා හදනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ආපහු පාරක් පුතා මෙතෙන්ට දනිස් ආපහු පාරක් රිප්ලේස්මන්ට් එකක් කරනවා. ආයෙ දනිස්සක් දානවා කෘතිමව. අන්න ඒවා කළාට පස්සේ එතන රිදීම් ඒ වගේ දේවල් නැති කරන එකට ඕන වෙන්නේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. එදිනෙදා වැඩ නෙමෙයි. මෙතන රිදීම ප්‍රදාහයක් ඒ වගේ ප්‍රශ්න ආවහම අන්න ඒවට උදව් කරන්නේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. මේගොල්ලෝ උදව් කරන්නේ ඩේලි ටාස්ක් වලට. එතකොට ගෙදරක එහෙම ප්‍රශ්න වෙන කෙනෙක්, ගෙදරක වයසක කෙනෙක්ට මොනවා හරි දවසේ කරගන්න බෑ. ඒ වගේ කෙනෙක් අපිට ගේන්න වෙන්නේ දැන් ඔකියුපේෂන් තෙරපිස්ට් කෙනෙක් ගාවට.
වෙලාවට. එතකොට අපි ගත්තොත් එහෙම ලෝකේ සැලරි ස්කේල්ස් ගත්තාම ඔකියුපේෂනල් තෙරපිස්ට් කෙනෙක්ට වඩා ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ට යම් ප්‍රමාණයක සැලරි එක වැඩි. පඩිය වැඩි. හැබැයි මේ දෙකම ගත්තොත් එහෙම මේවා ඔන්ලයින් කවුන්සලින් උත් අද වෙනකොට කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් එතෙන්ට ගිහිල්ලා කරන්න බැරි හින්දා එච්චර සාර්ථකද කියන එක දන්නේ නැහැ. නමුත් ෆිසියෝതെරපිස්ට් කෙනෙකුත් ඔකියුපේෂන් ඒත් එහෙම දෙයක් තියෙනවා. ඒකෙත් අර වීඩියෝ එහෙම පෙන්නලා ඔයා ලොකු තාක්ෂණික දැනුමක් එක්ක කරනවා නම් මෙන්න මෙහෙම කරන්න කියලා උදව් කරලා ඒ කරන කන්සල්ටිං එකට ඒ කියලා දීපු දෙයට ඔයාට මුදලක් අය කරන්නත් පුළුවන්. හරි. බයෝකෙමිස්ට්‍රි and molecular biology. මේකේ තින් පුතා ගොඩක්ම මොලිකියුලර් බයොලොජි වගේ ඒවා කළාම ලංකාව ඇතුලේ ඕගොල්ලන්ට ඒ කියන්නේ ගොඩාක් මේවා කරන අය නම් ඔව් පුතා අනිවාර්යයෙන්ම higher studies වලට පිටරට යන එක තමයි කරන්නේ. නමුත් ලංකාව ඇතුලේ යම් job opportunities තියෙනවා. නමුත් ගොඩාක් වෙලාවට කරන්නේ higher studies වලට යන එක PhD එකකට යන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. මේ අනිවාර්යයෙන් මොලිකියුලර් බයොලොජි වගේ කරන අය ගොඩක් වෙලාවට රට යනවා. සාමාන්‍යයෙන් වෙන දෙයක් ඒක. මොකද අපේ පැත්තේ රිසර්ච් කරෙන්නෙත් නැහැනේ රටේ ගොඩක්. අන්න ඒක හින්දා. ඉස්සරහට කෙරෙයි මන් දන්නේ නැහැ ඒක. Fisheries and Marine Sciences ඒකම අපිරේනවා මේ තියෙන Aquatic Resources Technology අපි කියන ජලජ සම්පත් තාක්ෂණය කියලත් එතකොට මෙතන තියෙන අර මිරිදිය ඒ කියන්නේ අපි ගත්තොත් මේ මත්ස්‍ය කර්මාන්තයයි ඒ හා සම්බන්ධ සයන්සස් එක විද්‍යාව. එතකොට මෙන්න මේ ෆිෂරීස් එකේ මෙරින් එකේ ඊට පස්සේ අර ඇක්වටික් රිසෝසස් එකේ වෙනසක් තියෙනවා දැහුවොත් පැහැදිලිවම වෙනසක් තියෙනවා. දැන් මේ අපි ගත්තොත් මේ මැරින් සයන්සස් එක ගත්තාම එහෙම නැත්නම් මේ ෆිෂරීස් එක ගත්තාම මේ ෆිෂරීස් එක ගන්නකො මේකේ පුතා සාමාන්‍යයෙන් ඕගලන්ට ඕෂන් ග්‍රැෆි බයෝකෙමිස්ට්‍රි ඊට පස්සේ ආපහු පාරක් පුතා මාළුවන්ගේ තියෙන ඇනටොමි එක ඒ කියන්නේ මාළුන්ගේ දේහය ගැන ඒ කියන්නේ දේහය කිව්වට ඔයගොල්ලෝ දන්නවනේ අර ඇනටොමි කිව්වහම ඔව් මාළුන්ගේ ඇනටොමි එක ගැන ඔයගොල්ලන්ට සිංහල වචනෙත් ඕනේ නම් ඒ වගේ දේවල් තමයි කතා වෙන්නේ. හරි. එතකොට දැන් ඕකේ ඔයා බැලුවොත් එහෙනම් පුතා job opportunities මේ කියන්නේ සාමාන්‍යයෙන් සාගරය සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගැනීමක් තමයි මෙතන වෙන්නේ fisheries and marine sciences එකේ. ඒතකොට මම කිව්වා වගේ අර ocean graphy මෙන්න මේ වගේ කොටස් ඉගෙන ගත්තාම ඔයාට එක පැත්තකින් higher studies වලට යන්නත් ඒ වගේම ලංකාවේ තුලෙත් ඔයා දැකලා ඇති ගොඩක් වෙලාවට ඔය මත්ස්‍ය කර්මාන්තය හා සම්බන්ධ මත්ස්‍ය කර්මාන්තය කිව්වට හොඳට මතක තියාගන්න දැන් මෙතන මෙහෙම මම මේ තව දෙයක් කියන්නම්. ඕගොල්ලන්ට පුතා දැන් මම කිව්වනේ fish anatomy ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ කියන්නේ මාළුන්ගේ ශරීරය ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විච්ඡේදනය කරාම එහෙම කපලා ගත්තාට පස්සේ view හොය එහෙම හොඳ දැනුමක් ඕගලන්ට හම්බ වෙනවනේ ocean graphy ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මුහුද ඒ මුහුදේ තියෙන භූගෝලීය තත්ත්වය ඒ හැම දෙයක් ගැනම හොඳ දැනුමක් හම්බ වෙනවනේ මම කියන සාමාන්‍ය පින් අතේ වැඩක් හරිද මේක මම කරන සජෙස්ට් එක මේ නිදිමත ගන්න එපා මම මේ හොඳට කතා කරගෙන යනවා සජෙෂන් එකක් කියන්නේ ඔයාට පුළුවන් පුතා දැන් YouTube channel එකක් වගේ පටන් අරන් ඔයාගේ තියෙන දැනුමත් එක්ක එක එක මාළු ගැන එහෙම මිනිස්සුන්ට විසිතුරු මත්ස්‍යෝ එහෙම ගැන කියලා දෙන එක ආයේ වගේ දෙයක් කළ හැකි මාළු කණ්ඩම හදනවට වඩා හරිද බෝ කිරීම කරනවට වඩා මේ වගේ දේවල් කියලා දෙන්න පුළුවන් ඔයාගේ තියෙන දැනුම මේකට ඔයාට ලොකු දෙයක් වෙනවා සහ ඔයාට YouTube channel එක පටන් අරන් එහෙම කරන් ගියට ඊට පස්සේ පුළුවන් ඔයාට විසිතුරු මත්ස්‍ය එකක් දාගෙන ඒව ගැන කියලා දෙන්න ඒ වගේම මිනිස්සුන්ට ගොඩක් ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා මේ ඕගොල්ලන්ගේ ඉතින් ඒ දේ පාවිච්චි කරලා ඔයාට යන්න පුළුවන්. ඒ වගේම මේ තවත් ඔය කොරල් පර ඒවා මුහුදු සංරක්ෂණ මේවටත් ඕගොල්ලෝන්ගේ උදව්ව අනිවාර්යෙන් ඕනේ. එතකොට ඒ වගේ ජොබ් වලටත් යන්න පුළුවන්. මේ වගේ ගත්තොත් එහෙම දැන් ඔයා ගත්තොත් එහෙම රැකියා අවස්ථාව සම්බන්ධව රැකියා අවස්ථා තියෙනවා. වැටුප් සාමාන්‍ය තලයේ වැටුප් තමයි මේවට හිමි වෙන්නේ. ඉතා ඉහළ වැටුප් වලට යන්න ඒකේ එක්සිකියුටිව් ලෙවල් වලට යන්න ඕනේ. නමුත් මේකේ හයර් ස්ටඩීස් කරන්න පුළුවන්. පිටරටවල වලට යන්න පුළුවන්. ජොබ් වෙනවා. ඊට පස්සේ ඕකෙම මම අර කිව්ව රිසෝසස් මෙන්න මේකටත් අපි එහෙම යන්. මෙන්න මෙතන තියෙන එක. මෙතෙන්දි පුතා පොඩි දෙයක් තියෙනවා. ඕගොල්ලන්ට හොඳටම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ජලජ සම්පත් තාක්ෂණය කිව්වහම මෙතන තාක්ෂණෙත් එක්ක කොහොමද ජලයේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ සම්පූර්ණම ඕගොල්ලන්ට මුහුද විතරක් නෙමෙයි ගොඩාක් පැති ආවරණය වීමක් වෙනවා. අන්න ඒකත් එක්ක ඔය මාළු ගැන විතරක් හිතන්න එපා. ඕගොල්ලන්ට පුළුවන් වෙනවා පුතා මේ ජලයේ තියෙන ගොඩක් දේවල්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔයා දන්නවා දැන් ග්ලැසියර් අරවා මේ පරීක්ෂණ ඒවට යන්නත් පුළුවන්. හරිද? පරීක්ෂණ පැත්තට යන්න පුළුවන්. පරීක්ෂණ වලට යනවනම් එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය වෙනවා නම් ඔය මේ අපි දන්නවනේ ජලයේ විවිධ තියෙන සම්පත් ඒ සම්පත් ආරක්ෂණය කරගන්න සංරක්ෂණය කරන ඒ වගේ ජොබ් වලට යන්න පුළුවන්. ඊට අමතරව කොහොමත් ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල් එක්ක ඒ කියන්නේ ඕගොල්ලෝ අනිවාර්යයෙන් මෙතන දෙන්න ඕනේ නියුට්‍රිෂන්ස් ඒ දේවල් ගැන ඉගෙන ගන්නවා.
ඉතින් ඕවා ඉගෙන ගන්න කෙනෙක්ට පිටරටක ගිහිල්ලා ජොබ් කරන්නත් පුළුවන්. සාමාන්‍ය සැලරි ස්කේල් එකක් හිමි වෙන්නේ ලංකාව ඇතුලේ හිටියොත්. විශාල මුදල් එක්ක රැකියාවක් හිමිවීමක් මුලින් වෙන්නේ නැත මේකට. හරි. environmental conservation and management මේක තියෙන්නේ සම්පූර්ණයෙන්ම පරිසර සංරක්ෂණය හා කළමනාකරණය. මේක කළමනාකරණයට සම්බන්ධ දේවල් ඉගෙන ගන්න හින්දා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම කළමනාකරණය සම්බන්ධ වෙනම MBA එකක් වගේ කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේකෙන් PhD කරලා යන කට්ටියක් ඉන්නවා. නමුත් ඊට වඩා දේවල් ටිකක් මේකේ කියන්න තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ඇති වෙරළ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් පරිසරයේ දැන් වෙනකොට පරිසර සංරක්ෂණ අධිකාරියක් ලංකාවේ තියෙනවා. ඒ වගේ දෙනක ගිහිල්ලා ජොබ් කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් ගවර්න්මන්ට් සෙක්ටර් එකේ. ඊට අමතරව ඕවාට සම්බන්ධ ඕවම ආරක්ෂා කරගන්න සම්බන්ධ වෙලා ඉන්න විවිධ පෞද්ගලික ආයතන තියෙනවා. මේවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය වෙරළ සංරක්ෂණය විතරක් නෙමෙයි සම්පූර්ණ පරිසර සංරක්ෂණයට අදාළ විවිධ ආයතන තියෙනවනේ. ඒ ඕනෙම ආයතනයක ගිහිල්ලා වැඩ කරන්නත් පුළුවන්. ඊට අමතරව සාමාන්‍ය බැංක් වල එහෙමත් ගිහිල්ලා වැඩ කරන තරම් මැනේජ්මන්ට් නොලෙජ් එකක් ඔයගලන්ට හම්බ වෙනවා. නමුත් ඒකේ තේරුම ඔයා මේක විතරක් කළාට හරියන්නේ නැහැ. තව ඔයාලට මැනේජ්මන්ට් වලට සම්බන්ධ MBA එකක් වගේ කරලා එතනින් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් මේක කරන ගොඩක් අය higher studies වලට පිටරට යෑමක් සිද්ධ වෙනවා. අපි ඉස්සරහට Animal Sciences and Fisheries මෙතන මේ අපි ගත්තොත් එහෙම මෙතනම දීලා තියෙනවා. මේක දැන් Animal Sciences Fisheries උයි. එතකොට මාළු ගැනත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න හම්බ වෙනවා. අතනත් කියන්න ඕනේ Fisheries ඉගෙන ගන්න කට්ටිය පුතා දැන් අපි ගත්තොත් ඕගොල්ලන්ට හොඳ දැනුමක් මෙතන හම්බ වෙනවා. එතකොට Marine Biologist කෙනෙක් කියන්නේ මාළු ගැන එහෙම සම්බන්ධ ජීව විද්‍යාඥයෙක් විදිහට. අන්න ඒක මට කියන්න බැරි වුණා. Scientist කෙනෙක් විදිහට ජීව විද්‍යාඥයෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ලංකාවෙත් එහෙම විද්‍යාඥයෝ ඉන්නවා. ඒ විද්‍යාඥයෙක් වෙන්නේ මේ ඩිග්‍රියට තමයි. විද්‍යාඥයෝ කියලා අමුතුවෙන් මිනිස්සු පහළ වෙන්නේ නැහැ. වැඩේ තියෙන ලංකාවේ තුර රිසර්ච් අඩුවෙන් කරන හින්දා විද්‍යාඥයා කියන කෙනාගේ සාමාන්‍ය ලොකු වැඩක් ගන්නේ නැති එක විතරයි. නමුත් අපේ රටේ දැන් වෙනකොට මේ දේවල් පවතිනවා. නැතුවා නෙමෙයි. මං කියන්නේ ඒක අර පිටරටකට ගියාම තියෙන ඉඩ වැඩි කියන එක විතරයි. සූලොජිස්ට් කෙනෙක්, සත්ව විද්‍යාඥයෙක්, ඒ වගේම අපි ගත්තොත් එහෙම පුතා ආපහු පාර මේකේ තියෙන දේවල් සියල්ලම හරි. ඒ වගේම පුතා ඔයගලන්ට ආපහු පාරක් ඔය සත්තුන්ට දෙන්න ඕනේ පෝෂණය. අන්නේ පෝෂණය සම්බන්ධ විශේෂඥයෙක් මෙන්න මේවා වෙන්න පුළුවන්. වෙටනරියන් කෙනෙක් කිව්වට වෙට් ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ මුලින්ම නම්. ඒකට යන්න ගමනක් තියෙනවා. එතකොට මේකේ Animal Sciences and Fisheries කිව්වහම විවිධ සත්තු ගැන ඉගෙන ගන්නවා. ඒ සත්තුන්ගේ ඒ කියන්නේ ප්‍රශ්න, ඒ සත්තුන්ගේ අපි ගත්තොත් එහෙම ඒ සත්තුන්ගේ ජීවන රටා මේ දේවල් එක්ක වැඩ කිරීමක් ඉගෙන ගන්නවා. මේකට ගවර්න්මන්ට් ජොබ්ස් උත් තියෙනවා, ප්‍රයිවට් ජොබ්ස් උත් තියෙනවා සහ ප්‍රයිවට් සෙක්ටර් එකේ ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන්. Animal Nutrition කෙනෙක් වගේ හින්දා ඔයගොල්ලෝ දන්නවා ඇති සත්තුන්ට ආහාර නිපදවන වගේ ආයතන තියෙනවා. මේවටත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ food production and technology management. මම ෆුඩ් එක ඉස්සෙල්ලත් කිව්වා මේකේ ටෙක්නොලොජි මැනේජ්මන්ට් එක්කත් සම්බන්ධ වුණා. මෙතන තාක්ෂණයත් සම්බන්ධ කරලා ඉවර වෙලා ඔයා සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් මෙතෙන්ට සයන්ටිස්ට් කෙනෙක්ගේ ජොබ් එක කරනවා. ඒ සම්බන්ධ ඒකෙදි මෙතන කරන්නේ ගොඩක් වෙලාවට ඔයා ආහාර අලුත් තාක්ෂණයත් පාවිච්චි කරලා ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා. ඒ වගේ මේ දේවල් කළමනාකරණය කරලා ඉවර වෙලා සම්පූර්ණ කම්පනියක් ඔයා යටතේ පාලනය කරන්න පුළුවන් දැනුමක් තමයි මේක දෙන්නේ. හැබැයි මෙතනින් ටෙක්නොලොජි මැනේජ්මන්ට් දැනුම ගත්තාම මැනේජ්මන්ට් පැත්තට වෙනම යන්න පුළුවන්. නමුත් මෙතන higher studies වලට යන්න ඉඩත් ඒ වගේම තව විවිධ පරීක්ෂණ කරමින් අලුත් ආහාර නිපදවීම මේවා කරන්න පුළුවන්. ලංකාවේ දැන් වෙනකොට මේවට පරීක්ෂණ යනවා. Agricultural Resources Management and Technology. මම ඉස්සෙල්ලත් agriculture ගැන ලොකු විස්තරයක් කළා. agronomist විතරක් නෙමෙයි මේ වැදී තව සෙට් එකකටම යන්න පුළුවන් කියලා. ඒක පළවෙනි වීඩියෝ එකෙන් බලන්න. agri business management එක ගැනත් මම කිව්වා. business management එකක් අහු වෙනවා එතනින්. එතකොට එතෙන්දී දැන් මෙතන තියෙන forestry හැම ඒ කියන්නේ අපි වත්තොත් එහෙම ඔය වන සම්පත් වෘක්ෂලතා ඒ දේවල් වලටත් යන්න පුළුවන්. ඒ වගේම agriculture එකේ ඒ වගේම agriculture service sales and service කියන්නේ ඔව් අනිවාර්යෙන් පුතා කෘෂි ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෘෂි දේවල් ඒ කියන්නේ කෘෂි කර්මයෙන් නිපද වෙන දේවල් විකුණන එක ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ඇග්‍රි බිස්නස් මැනේජ්මන්ට් එක ඊට වඩා එහාට යනවා. බිස්නස් මැනේජ්මන්ට් පැත්ත හොඳට ඉගෙනගෙන හින්දා ඔයගොල්ලන්ට බැංක් සෙක්ටර් එක ඒ වගේම ආපහු පාරක් මැනේජර් කෙනෙක් විදිහට කොහේ හරි වැඩ කරන එක ඒක කරන්න පුළුවන්. නමුත් මම ඕගොල්ලන්ට සජෙෂන් එකක් විදිහට කියනවා. ඇග්‍රි බිස්නස් මැනේජ්මන්ට් කළාම සාමාන්‍යයෙන් පුතා ඕගොල්ලෝම දන්නවා ලංකාවේ දැන් වෙනකොට තියෙනවා විවිධ ඇග්‍රෝ ආයතන. ඒ කියන්නේ කෘෂි සම්පත් ඒ කියන්නේ කෘෂි නිපදවීම් කරන ආයතන තියෙනවා. අන්න ඒ වගේ ආයතනයක ගියොත් එහෙම ඔයා ඉහළම පුටුවකට යන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ හොඳ පඩියක් ගන්න පුළුවන්. මේ ඇග්‍රිකල්චර් සම්බන්ධ දේවල් ලංකාවේ දැන් තියෙන ඒවා හොඳ පඩියක් ගන්න පුළුවන් ඒවා. ඒකෙන් මැනේජර් කෙනෙක් විදිහට තමයි යන්න පුළුවන් වෙන්නේ. ග්‍රීන් ටෙක්නොලොජි මේකට ඩිග්‍රියක් තියෙනවා. මේක අපි ගත්තොත් එහෙම පුතා සාමාන්‍යයෙන් දැන් ලෝකේ කියන දෙයක් තමයි සස්ටේනබිලිටි. එහෙම නැත්නම් අපි කියනවා තිරසාර කියලා. තිරසාර කියන එකේ තේරුම තමයි
ඉදිරි පරපුරට දෙයක් ඉතිරි කරමින් පවත්වාගෙන යාම දෙයක්. ඕකට ග්‍රීන් ටෙක්නොලොජි වල උදව්ව අනිවාර්යයෙන්ම ඕනේ. නමුත් එතෙන්ට එහාට ගිහිල්ලා ග්ලෝබල් වෝමින් අපි ගත්තොත් එහෙනම් පුතා ඕකට අපි කියනවා ගෝලීය උණුසුම. මෙන්න මේ දේවල් පාලනය කරන්න විවිධ නිපයුම් නිපදවීම, විද්‍යාඥයෙක් විදිහට සිටීම. මෙන්න මේ දේවල් තමයි ඕගොල්ලන්ගේ ප්‍රධානම ඒම් එක වෙලා තියෙන මේ වගේ ඩිග්‍රියක් දෙන එකේ. ඒ වගේ මෙතන මේ එන්වයරන්මන්ටල් ඉන්ජිනියර් කියලා තියෙනවා. ලංකාවේ එන්වයරන්මන්ටල් ඉන්ජිනියර් එහෙම ලොකුවට වෙන්නේ නැහැ. එක තැනක ඔයගොල්ලෝ දන්නවා ඇති මම ඉන්ජිනියරින් ගැන කතා කරනකොට කියන්නම්. ඔයගොල්ලන්ට සාමාන්‍ය එන්වයරන්මන්ට් එක ගැන ඉගෙනීමක් වෙනවා ලංකාවේ එක ඩිග්‍රී එක. ඒ සම්බන්ධව වීමක් මේකේ වෙනවා. මොකද දන්නවද දැන් මතක තියාගන්න ඉන්ජිනියරින් ඩිග්‍රී එකක් ගත්තේ නැතුවට මේකේ හොඳ ක්ලාස් එකක් දාලා අවුට් වෙනකොට ඔයගොල්ලන්ට ඊට පස්සේ හුඟක් තැන්වල ජොබ් ටයිටල් එක විදිහට ඉන්ජිනියර් හම්බ වෙනවා. ඔයාගේ ඩිග්‍රී ඉන්ජිනියර් නොවුනට. ලංකාවේ නම් එහෙම ලොකුවට නැතත් මේ ග්ලෝබල් වෝමින් අරවා මේ ප්‍රශ්න තියෙන ගොඩක් රටවල් වලට දැන් වෙනකොට ග්‍රීන් ටෙක්නොලොජි අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවෙත් දැන් වෙනකොට මේ ග්‍රීන් ටෙක්නොලොජියත් එක්ක ඉස්සරහට යන්න බලන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මේක මේ කොළ තාක්ෂණය කියන එක නෙමෙයි මේකේ තේරුම. හරිත තාක්ෂණයක් එහෙම නැත්නම් හරිත ලෝකයක් ඇති කිරීම කියන එක. ඒ කියන්නේ අපි කරන හැම දෙයකදීම පරිසර දූෂණය අවම වන පරිදි කරන්න ඕන වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ නැත්තම් ඒ දේ කරන්න බෑ. ඒකින්ද ග්‍රීන් ටෙක්නොලොජි කියන දේ හුඟක් වැදගත් ඩිග්‍රියක් වෙනවා සහ ඒකට හොඳ ඉපයීමක් කරන්න පුළුවන් හොඳ ප්‍රොජෙක්ට් අරන් ලෝකෙට කරලා දෙන්න ලොකු මුදලක් ගන්න පුළුවන් රැකියාව අවස්ථාවක් වෙනවා. ඇනිමල් සයන්සස් ගැන කිව්වා. ඇනිමල් සයන්ස් කරන කෙනෙක්ට ඔය තියෙන්නේ මේ තියෙන ටිකම තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේකෙන් පේන්නේ නැතුව ඇටි ඇනිමල් සයන්ටිස්ට් කෙනෙක් විදියට, සූලොජිස්ට් කෙනෙක් විදියට ඒ එක එක්කෙනා විදියට යන්න පුළුවන්. හරිද? ගොඩාක් ඒක ඉතින් අපි ගත්තොත් එහෙම මේ සත්තු සම්බන්ධ ඉගෙනීමක් වෙන්නේ. ඒ දැනුම පාවිච්චි කරලා ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් එහෙම රටේ ගවර්න්මන්ට් ජොබ්ස් තියෙනවා. ප්‍රයිවට් සෙක්ටර් එක සම්බන්ධව ලොකු මේකේ සම්බන්ධයක් නැහැ. නමුත් ඔයාට මේ තියෙන දැනුම ඕනනම් පිට රටට මෙහෙ ඉඳන් ඔන්ලයින් දෙන්න පුළුවන්. ඒක අපි කියලා දෙන්නම් අයිඩියල් එඩියු පාත් එකකින් කොහොමද ඕගොල්ලෝ මේ දැන් දැනුම ගොඩනගා ගත්තාම මේක පිට රටට දෙන්නේ ඩොලර් වෙන්නේ කියලා. ඒකෙන් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඇනිමල් සයන්සස් එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර්. ඒ කියන්නේ පුතා අපි දැන් සාමාන්‍ය පිට රටවල් වලට යවනවා දැන් අපේ කෘෂි නිෂ්පාදන විශාල වශයෙන්. මේවා යවනකොට හරි ප්‍රමිතියකට යවන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා අපහු ගන්නෙ නැහැ. අන්න ඒ ප්‍රමිතිය හරියට ආරක්ෂා වන පරිදි යවන එක තමයි එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් වෙන්නේ. දැන් වෙනකොට ලංකාවේ ඒ කියන්නේ අතොත් එහෙම ප්ලාන්ටේෂන්ස් මේ ඇග්‍රිකල්චර් යන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා කෘෂි ආයතන. මෙන්න මේ කෘෂි ආයතන වලට ඕන වෙලා තියෙනවා තමන්ගේ නිෂ්පාදන පිට රටට යවනකොට නියමිත ප්‍රමිතියෙන් යවන්න. අන්නේ නියමිත ප්‍රමිතියෙන් යවන්න උදව් වෙන්නේ ඔයා හරියට මේ එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර් ඩිග්‍රිය කරලා තිබ්බොත් හරි උදව්වක් වෙනවා. හේතුව කියන්න ඕගොල්ලන්ට ඇත්තටම මේවා සුපර්වයිස් කරනවා කියලා මෙතන තියෙන ක්වොලිටි සුපර්වයිසර්. ඇත්තටම එතෙන්ට ගිහිල්ලා මෙතන මැනේජර් කෙනෙක් ඒ වගේ කෙනෙක් වෙලා හැම වෙලේම මේ ක්වොලිටි ආරක්ෂා වන පරිදි උපදෙස් දෙමින් මේක සම්පූර්ණ මේ තත්ත්ව පරීක්ෂාව සහ තත්ත්වය ආරක්ෂා කරමින් පිටරටේ යවන එක කරන්න පුළුවන්. හොඳම ඒක ලංකාවේ ඉන්න පුළුවන්. ලංකාවේ හොඳ වැටුපක් ලබන්න පුළුවන් ඩිග්‍රියක් තමයි එක්ස්පෝර්ට් ඇග්‍රිකල්චර්. ඒක බය නැතුව කියනවා. හරිද? ඒ වගේම තමන්ගේම ආයතනයක් දාගෙන ඉවරලා ඊට පස්සේ පිටරට යවන්න බඩු වැඩේ ගොඩ. හරි. ඊට පස්සේ මේක මම කතා කළා ඔකියුපේෂනල් තෙරපිත් කිව්වා ඔප්ටෝමෙට්‍රි. මේක සාමාන්‍යයෙන් පුතා ඔයගොල්ලෝ දන්නවා දැන් කන්නඩි එහෙම පරීක්ෂා කරද්දී ලෙන්සර්ස් පරීක්ෂා කරනවා. ඊට පස්සේ ලෝ විෂන් ඒඩ්ස් කියලා කියනවා පුතා. සාමාන්‍යයෙන් අපි කියනවා ඇස් පෙනීම දුර්වල අයට ඒ විවිධ පරීක්ෂා කරන එක ඒ දේවල් කරන්නේ ඔප්ටෝමෙට්‍රිලා. ඊට අමතරව විෂන් තෙරපි කියලා දෙයක් කරනවා. හිතන්නකො මොකක් හරි ට්‍රොමැටික් බ්‍රේන් ඉන්ජරිය. ඒ කියන්නේ බ්‍රේන් ඉන්ජරි එකක් කියන්නේ මොළයට මොනවා හරි හානි ඒ වගේ ඒවා වුණාමත් ඒ කියන්නේ ලොකු හානි නෙමෙයි. සමහරවිට ඒ විවිධ ප්‍රශ්න වුණාම ඒවට ඔව් අයි එක්සර්සයිසස් දීලා එහෙම ඒගොල්ලන්ට උදව් වීමක් ඕගොල්ලන්ට කර හැකි. මේවට කරනවා විෂන් තෙරපි තියෙනවා. කන්ටැක්ට් ලෙන්සර්ස් ඊට පස්සේ ආපහු පාරක් ස්පෙක්ටකල්ස් ඒවා චෙක් කරන එක ඒ දේවල් ඊට පස්සේ මම කිව්වා වගේ විෂන් තෙරපි සහ ලෝ විෂන් ඒඩ්ස් මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දුර ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විවිධ අක්ෂි දෝෂ එනවනේ. අන්න ඒවට පිළියම් යොදන එක තමයි ඔප්ටෝමෙට්‍රිස් කෙනෙක් කරන්නේ. අලුතෙන් ආපු ඩිග්‍රියක්, හොඳ ඩිග්‍රියක් සහ වටින ඩිග්‍රියක් සහ ලොකු උදව්වක් ලෝකෙට කරන්න පුළුවන් පින් අතේ ඩිග්‍රියක්. හරි. let's go to applied chemistry. applied chemistry ගත්තොත් එහෙම applied chemistry pure chemistry වල වෙනසක් තියෙනවද කිව්වොත් සාමාන්‍යයෙන් applied chemistry වල කියන දේ තමයි මේක job oriented කියන එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඉන්ඩස්ට්‍රිය දැන් ඔයා දන්නවනේ පුතා ඕගොල්ලන්ට තියෙනවා අපි ගත්තොත් එහෙම මම උදාහරණ ටිකක් කිව්වොත් එහෙම බාත්රූම් එක ඊට පස්සේ ඕගොල්ලෝ ගත්තොත් එහෙම සැනිටයිසර්ස් මේ හැම දෙයකම මොනවද යූස් කරන්නේ දැන් බාත්රූම් එකට යූස් කරන්නේ එතකොට සැනිටයිසර්ස් මේ හැම දෙයකම මොනවද යූස් වෙන්නේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම කෙමිස්ට්‍රිනේ රයිට්. ඉතින් මේ කෙමිස්ට්‍රි
ඉන්ඩස්ට්‍රියට සම්බන්ධ කරන එක තමයි ඇප්ලයිඩ් කෙමිස්ට්ලා කරන්නේ. එතකොට ඔය එක එක දේවල් ඔය එක එක කෙමිකල්ස් හදන ආයතන වලට යන්න අවශ්‍ය කරන දැනුම තමයි ඕගොල්ලන්ට මෙතන දෙන්නේ. හැබැයි මේක කරලා MSc කරලා ඉස්සරහට යන්න කැමති නම් පිටරට යන්න පුළුවන්. ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි එක කරන එකේ තේරුම තමයි හැබැයි ඇත්තටම ඉන්ඩස්ට්‍රි රිලේටඩ් එහෙම නැත්නම් රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත් රසායන විද්‍යා දැනුමක් තමයි ඔබට ලැබලා දෙන්නේ. පියෝ කෙමිස්ට්‍රි දැනුමක් කියන්නේ පියෝ කෙමිස්ට්‍රි දැනුමක් කියන්නේ පුතා එතන ගොඩක් වෙලාවට හයර් ස්ටඩීස් වලට ලෙක්චර් කෙනෙක් වෙන්න අවශ්‍ය කරන තියරිටිකල් දැනුමක් දෙන්නේ. මෙතන එහෙම නෙමෙයි ඇප්ලයිඩ් කෙමිස්ට්‍රි එකේ තියරිටිකල් දැනුමට වඩා තියරිටිකල් දැනුමට වඩා සෛද්ධාන්තික දැනුමට වඩා ඕගොල්ලන්ට ගියේ ප්‍රායෝගික ඉන්ඩස්ට්‍රි එහෙම නැත්නම් රැකියා වෙළඳපොළ ඉලක්ක කරගත්ත කෙමිස්ට්‍රි නොලෙජ් එකක් දෙන්නේ. මේක ඉහළ වැටුප් වලට යන්න පුළුවන්. ඒ වගේම මේ ආයතනයක ඒ අපි ගත්තොත් මේ රසායනක දේවල් නිපදවන ආයතනයක සාමාන්‍ය එක්සිකියුටිව් මෙම්බර් කෙනෙක් ඒ කියන්නේ පරිපාලන නේද කියන්නේ අපි ගත්තොත් විධායක නිලධාරියෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. හරි aquatic bio resources ඕකේ දැන් ඔතනම තියෙනවා bio resources කියන එකේ resources එකේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දැන් ජලජ සම්පත් වලත් ඕගොල්ලෝ දන්නවා bio resources. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ජීව වටිනාකමක් තියෙනවනේ ජෛවීය අන්නේ වටිනාකම සම්බන්ධව ඉගන්නලා ඒකේ තියෙන දේවල් ගැන හොඳ දැනුමක් ලැබලා දෙන එක තමයි මේකේ කරන්නේ. මේකේ මේ කියන විදිහටම මැරීන් බයොලොජිස්ට් කෙනෙක්, මැරීන් ආකියොලොජි කෙනෙක්, ඇක්වැටික් වෙටනරියන් කෙනෙක්, එහෙම නැත්නම් ජියොලොජිස්ට් කෙනෙක් වෙනවා. ජියොලොජිස්ට් කෙනෙක් කියන්නේ සාමාන්‍යයෙන් ඔය භූමි සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක්. හැබැයි ඒකේ මෙරයින් ඒ කියන්නේ ජලය සම්බන්ධ කරගත්තාම ආකියොලොජිත් එහෙමනේ ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට මෙතන බයොලොජිස්ට් කියලා කියනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ ජීව විද්‍යාඥයෙක්. නමුත් මෙතන සාගර ජීව විද්‍යාඥයා කියන වචනේ එනවා. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාලට සාගර ජීව විද්‍යාඥයෙක් වෙන්න ඕන නම් මේ වගේ කෙනෙක් වුණාට කමක් නැහැ. එතනින් එහාට ඒ දැනුම බොහොම අර මේක සාමාන්‍යයෙන් මේ වෘත්තිය ගත්තොත් මේක ටිකක් සුන්දර වෘත්තියක්. මොකද මේක රිසර්ච් එකම කරන්න තියෙන සම්පූර්ණයෙන්ම මුහුද එහෙම නැත්නම් ජලය ආශ්‍රිත කරගෙන. එතකොට මේවට අනිවාර්යයෙන්ම රිසර්ච් කරන්න ඕනේ, ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. අන්තිමේදී කැම්පස් එක වුණත් ෆයිනල් ප්‍රොජෙක්ට් කරනකොට මේවට අදාළ රිසර්ච් කරන්න ඕනේ. රිසර්ච් එකක් කරද්දී රිසර්ච් පේපර් ලියන්නේ ඒ ඉංග්‍රීසි දැනුම අපි දෙනවා. මේකට අනිවාර්යෙන් ඉංග්‍රීසි නොලෙජ් එක ඕනේ. ඒක වෙන කතාවක්. හැබැයි මේ රිසර්ච් කරන්න එහෙම ගිහිල්ලා ජලයත් එක්ක වැඩ කරනකොට ඕගලන්ට හුඟක් වැඩ කරන්න වෙන්නේ සාගර කිව්වට මෙතන ජීව විද්‍යාඥයෙක් විදිහට. එතකොට අපි ගත්තොත් එතන සම්පූර්ණයෙන්ම ලොකු වින්දනයක් එක්ක කරන්න පුළුවන් රැකියාවක්. ඉතින් මේක විඳිමින් කරන්න පුළුවන් රැකියාවක්. වැටුප්ප ගත්තොත් එහෙම සාමාන්‍ය වැටුප් තලයක් යන්නේ ලංකාව ඇතුලේ. නමුත් මේක පිටරට ගියාම ගොඩාක් වටින වෘත්තියක් වෙනවා. ඒකට හේතුත් තියෙනවා. ඒ වගේම දැන් ඕගොල්ලන්ට තව ප්‍රශ්නයක් තමයි දැන් අර ෆිෂරීස් ඇන්ඩ් මැරීන් සයන්සස්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සාගර විද්‍යාව සම්බන්ධව ඉගෙන ගත්තාම මොනවද වෙන්නේ සහ මෙතන තියෙන්නේ මොකද්ද කියලා. ඒකත් මම කියන්නම්. දැන් යපෝ පාරක් ෆිෂරීස් ඇන්ඩ් මැරීන් සයන්සස් එකට යන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ සීන් එකක් තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සාගර ජීව විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. එතකොට සාගරය සම්බන්ධ විවිධ දැනුමක් තියෙන විද්‍යාඥයෙක් වීමනේ ඔබ වෙන්නේ මෙතන. ඒ වගේම අතන මැරීන් සයන්සස් එකේ වෙන්නේත් ඒ වගේම දැනුමක් තමයි ඔබට සාගරය සම්බන්ධ විද්‍යාව දැනුමක් ලැබෙන්නේ. මම කියවනේ ඕෂන් ජියෝග්‍රැෆි ඕෂන් ග්‍රැෆි ඒ අපි ගත්තොත් එimhe සාගරය සම්බන්ධ හොඳ දැනුමක් ලැබෙන්නේ. එතකොට ඒකේ සම්පූර්ණයෙන්ම සාගරය විතරක් නෙමෙයි ජලය සම්බන්ධ කරගත් දැනුමක් ඕගලන්ට හම්බ වෙන්නේ. එතකොට ඇත්තටම ගංගා ඒ දේවල් වලත් ඔය ගොඩක් තියෙන මත්ස්‍ය සම්පත් ආරක්ෂා කර ගැනීම, කොරල් සම්පත් ආරක්ෂා කර ගැනීම මේ වගේ දේවල් තමයි ලැබෙන්නේ. මේවට ගවර්න්මන්ට් ජොබ්ස් වගේම පිටරටකට ගිහිල්ලා හයර් ස්ටඩීස් විතරක් නෙමෙයි. පිටරටක ගිහිල්ලා හොඳ ජොබ් ඔපචුනිටිස් උත් තියෙනවා මේවට. පට්ට ඔපචුනිටිස් තියෙනවා. මේවා හුඟක් වටිනවනේ. urban bio resources. urban කියන්නේ නාගරික. bio resources කියන්නේ එහෙනම් නාගරික අපි ගත්තොත් එහෙම මේ ජෛව නගරය තුල තියෙන විවිධ අපි ගත්තොත් එහෙම ජෛව resources වල වටිනාකමක් ඒ ප්‍රබව ආරක්ෂා කර ගැනීම. නාගරයේ කොහොමද අපි bio resources ඒ ජෛව සම්පත් කළමනාකරණය කරගන්නේ? ඒ ජෛව සම්පත් කොහොමද ආරක්ෂා කරගන්නේ? අන්න ඒ දේ සම්බන්ධව තමයි මේ urban bio resources වල වෙන්නේ. ඕගොල්ලන්ට අර නාගරික සංවර්ධන අන්න ඒ වගේ ඒවාත් වැඩ කරන්න පුළුවන්. ඉතින් මේවා සාමාන්‍ය මේවා වැඩ කරනකොට මතක තියාගන්න මම මේ කියපු සියලුම ඩිග්‍රී වල ජොබ් එකේ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක්ට යම් අඩුපඩියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් පඩිය අඩු වුණත් ඊට පස්සේ යනකොට ඉහළම වැටුප් ලැබෙනවා සහ මුලින්ම ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ගියත් සාමාන්‍යයෙන් වැදගත්කමක් තියෙන වෘත්ති තමයි මේ කතා කරන්නේ. ඒ වගේ මෙතනත් හම්බ වෙන්නේ වැදගත්කමක් තියෙන වෘත්තියක්. ඒ වගේම ඕගොල්ලෝ එක්සිකියුටිව් ලෙවල් විධායක ශ්‍රේණියට යනකම් යන්න පුළුවන් අය මේවා වටින ඩිග්‍රී කලා කියලා පාඩුවක් වෙන්නේ. හොඳම දේ හොඳ GPA එකක් අරන් අවුට් වෙන්න. එතකොට පිටරටකට උනත් යන්න පුළුවන්. ලංකාව ඇතුළේ ඕනෙම ප්‍රයිවට් ආයතනයකින් උනත් ඔයාව ගන්න කැමතියි. ඒ වගේ වුණාම
හරි ඊට පස්සේ ෆිසිකල් සයන්සස් තියෙන්නේ. ඕගොල්ලන්ට අර මෙඩිසින් යන්න පිටරට යන්න පුළුවන් ලිස්ට් එකක් තියෙනවා මම හදාගෙන. ඔයගලන්ට මම මේ ලිස්ට් එක ඔන්න මම මගේ ගෲප් එකකටම දාන්න. එහෙනම් ඔය ලින්ක් එකෙන් එන්න ගෲප් එකට මම මේ ලිස්ට් එකම දෙන්නම්. සාමාන්‍යයෙන් ලොකු සෙට් එකකට යන්න පුළුවන් ඕගලන්ට. ඒ කියන්නේ පිටරට යනවා නම් ડોක්ටර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ඩෙන්ටිස්ට් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් වෙට් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඒ කැමති ඕනම එකකට පිටරට යන්න පුළුවන් ඩිග්‍රී සෙට් එකක් තියෙනවා. පිටරට යන්න පුළුවන් යුනිවර්සිටි ගොඩක් තියෙනවා. ස්කෝලර්ෂිප් ගන්න පුළුවන් ඒවා තියෙනවා. මම මේ සෙට් එක දාන්නම් ගෲප් එකට. ඒකට ජොයින් වෙලා ඉන්න. හරි. එතකොට මේකේ දැන් වැදගත්කම තමයි මේවා කරගෙන යනකොට ඕගොල්ලන්ට එකම දේ තමයි මේවා ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන්ස් එහෙම ගොඩක් කරන්න වෙනවා. මේවා ලස්සනට මේ දැන් අපි ගත්තොත් එහෙම මේ බයෝ රිසෝසස් ඊට පස්සේ මෙරීන් සයන්සස් ඊට පස්සේ ඔය ඔක්කොම මේවාදී ඊට පස්සේ ෆිෂරීස් එකේ ඒවාදී පුතා ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එහෙම කරන්න ඕන නම් මේවා ගොඩක් ඇට්‍රැක්ටිව්ලි මල්ටිමීඩියා තාක්ෂණය අපි ගත්තොත් බහුමාධ්‍ය ඒ කියන්නේ මල්ටිමීඩියා යූස් කරලා ග්‍රැෆික් එක හොඳට යූස් කරලා එක එක ප්‍රසන්ටේෂන් කරන්න වෙනවා. එතෙන් ඉංග්‍රීසි එක හොඳට හදා ගන්න ඕනේ. ඒකට හරියන විදිහට ඉංග්‍රීසි ටික කරලා දෙන්න ඕගොල්ලෝ ගොඩක් අය ඉල්ලලා තිබ්බා. එහෙම ඉංග්‍රීසි ප්‍රශ්න තියෙනවා නම් ඒත් ඕගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන් අපේ ලින්ක් එකෙන්.